හරි පුතේ. එහෙනම් සියලු දෙනාටම සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි පුතේ. අපි එහෙනම් ඔව්. පොඩි ඇස්සකුත් දියා නේද වටපිටාවේ? පාඩක් අහිනවද? පොඩි ඇස්සක් තිබ්බද? ඇස්සක් දියා. අහිනවා සර්. හරි. පුතේ මේ දාපු නෝට් එක ක්ලියර් නෑ වගේද? ඔව් සර් පැහැදිලි මදි ඒක. සමහර තැන් ලියා ගන්න බෑ. හරි හරි. මම ආයෙ දාන්නම් එහෙනම් හොඳේ. හා සර්. හැමෝටම එමද? ඔව් සර්. ඔව් සර්. හරි එහෙනම් ඔව් සර්. ඔව්. හරි. ෆොටෝ එක ගනිද්දි මොකක් හරි අවුලක් වෙන්නේ නැද්ද නේද? කමන්නේ. පුතේ අපි ඇත්තේ පිටු අංක 20 අපි කතා කර හිටියා අර ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය වල කොහොමද ඒ ආහාර පරිරක්ෂණය වෙන්නේ කියලා. එතකොට ඒකේ අපි 20 වෙනි පිටුවේ අර වගුව නේද අපිට ඇත්තේ පුතේ. ඔව්. අපි එතන ඔව්. පුතේ ඒකේ අපි කතා කරනවා දැන් මම එදා කිව්වා ඔයාලත් එක්ක ඔය එක පරිරක්ෂක ක්‍රම එක පරිරක්ෂණ ක්‍රම අපි භාවිතා කරනකොට අන්නේ පරිරක්ෂණ ක්‍රමය මගින් කොහොමද ආහාරය පරිරක්ෂණය වෙන්නේ කියන එක තමයි අපි මෙතනදී කතා බහ කරන්න යන්නේ. හරි. පුතේ එක පරිරක්ෂණ ක්‍රමයක් තමයි අපි කතා කරේ වියලීම. වියලීම කියන දේ ගත්තාම කොහොමද මේකෙන් ආහාරය ආරක්ෂා වෙන්නේ? ආහාරය ආරක්ෂා වෙන්නේ මේකෙන් කොහොමද ආහාරය ලේ ඉවත් වෙනකම් ක්ෂුද්‍ර ජීවීන්ට ඉන්න බෑ. ඔව් ඒ කියන්නේ මොනවද ක්ෂුද්‍ර ජීවීන්ට අහිත කර ඒ කියන්නේ ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත් වෙන්න බැරි මොන සාධකයේද ඉවත් වෙන්නේ? තෙතමනේ අපි දන්නවා ඕනම ක්ෂුද්‍ර ජීවියෙක් ජීවත් වෙන්න නම් එයාට තියෙන්න ඕනේ සාධක කීපයක්. එකක් තමයි තෙතමන. අනික තමයි එයාට ජීවත් වෙන්න සුදුසු pH නේද? ඒ වගේම එයාට ඔක්සිජන් ඕනේ. ඔන්න ඔය සාධක නැත්නම් එයා ජීවත් වෙන්නේ නැහැ. අන්නේ නම් පුතේ අපිට පේනවා හැම වෙලාවකදීම මෙන්න මේ ඕනම ශුද්ධ ජීවියෙක් මේ සාධක තුනෙන් ඕනම එකක් දුන්නේ නැත්නම් අන්න අපට එයාව මරා ගන්න පුළුවන්. ඔන්න වියලීමේදී කරන්නේ මොකක්ද? ජලය ඉවත් වීම නිසා ආහාර ආරක්ෂා වෙනවා. අපි එතන ලියමු පුතේ ඒක. පැහැදිලි නැති කට්ටිය. ඒක ලියමු. ජලය ඉවත් වීම නිසා පිටුව කීයද? පිටුව පුතේ 20. පිටුව අංක 20. වියලීම ජලය ඉවත් වීම නිසා ආහාර මත ශුද්ධ ජීවීන්ගේ වර්ධනය සිදු නොවීම හරි. ඉතින් පුතේ උෂ්ණත්ව පාලනයේදී වෙන්නේ එයාට අවශ්‍ය උෂ්ණත්වය. ඒ කියන්නේ මොනවද එයාගේ
උෂ්ණත්වය වර්ධනය වෙන්න අවශ්‍ය උෂ්ණත්වය තමයි ටික ටික අපි නැති කරලා එයාට වර්ධනයට නුසුදුසු පරිසරයක් ඇති කරන්න. එහෙනම් පුතේ ඒකෙදි මෙන්න මේ ෆ්‍රිජ් එකේ දැම්මාම එහෙම නැත්නම් ශීත කළාම ඒ වගේම ඩීෆ්‍රීසර් එකේ දැම්මාම මේකෙදි වෙන්නේ එයාට අවශ්‍ය ශුද්ධ ජීවීන්ට අවශ්‍ය උෂ්ණත්වය කියන එක ටික ටික නැති වෙන එක. හරි. පුතේ දෙවැනි එකේ ලියවෙන්න ඕනේ උෂ්ණත්ව පාලනය. දෙවැනි එකේ ලියවෙන්න ඕනේ උෂ්ණත්ව පාලනය. උෂ්ණත්ව පාලනය. ඒකෙදි කියනවා පුතේ අපට ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට හිතකර උෂ්ණත්වයක් නොලැබීම නිසා ශුද්ධ ජීවීන්ගේ වර්ධනය පාලනය වේ. අනික පුතේ මේ උෂ්ණත්ව පාලනය. උෂ්ණත්ව පාලනය. අනිත් එක තමයි මෙන්න මේ දුම් ගැසීම. මොකද්ද පුතේ මේකෙදි වෙන්නේ? දුම් ගහනකොට උතේ දුම් ගැසීමේ ආහාරයක් දුමකට තබා දුම් ඔය ගැසීම කියන්නේ මොකද්ද? කොහොමද මේ ආහාරය ආරක්ෂා ආහාරයක් එල්ලා ආහාරය පරිරක්ෂණය වෙන්නේ? රසායන ද්‍රව්‍ය හින්දා දුම කියලා කියන්නේ රසායනික සංයෝග මිශ්‍රණයක එකතුවක්. දුම කියලා කියන්නේ රසායනික සංයෝග මිශ්‍රණයක්. මේ රසායනික සංයෝග මිශ්‍රණය තුල තියෙනවා ශුද්ධ ජීවීන්ට අහිතකර රසායන ද්‍රව්‍ය. ඒ නිසා ශුද්ධ ජීවීන්ට අහිතකර රසායන ද්‍රව්‍ය මේ තුල තියෙනකොට දුම් ගන්නකොට අන්න ඒ ශුද්ධ ජීවීන් පළවා හරිනවා. හරියට අපි මදුරුව එලවන්න ධූමකරණය කරන්න දුම් ගන්න ඒ වගේ මේකෙදි දුම ගහද්දී මොකද වෙන්නේ? අපේ පරිසරයේනේ ඒ ශුද්ධ ජීවියාට ජීවත් වීමට අවශ්‍ය මාධ්‍ය නැති වෙලා අන්න ආහාරය පරිරක්ෂණය වෙනවා. හරි. එහෙනම් අපි දුම් ගැසීම යටතේ ලියමු දුම්වල අඩංගු රසායන ද්‍රව්‍ය නිසාද දුම්වල අඩංගු රසායන ද්‍රව්‍ය නිසාද වියලීම මගින් දැන් දුම් ගන්නකොට තවත් දෙයක් තමයි වේලනවත් එක්කයි එයා රත් වෙලානේ රත් වෙනවනේ රත් වෙච්ච දමක් නේ දුම ගන්න. එතකොට වියලීමෙනුත් මේ වැඩේ වෙනවා. දුම්වල අඩංගු රසායන ද්‍රව්‍ය නිසාද වියලීම මගින් ආහාරවල ජලය ඉවත් වීමෙන්ද ආහාරවල ජලය ඉවත් වීමෙන්ද ශුද්ධ ජීවී ක්‍රියාව in progress. ශුද්ධ ජීවී ක්‍රියාව අඩපණ වේ. අනික තමයි පුතේ මේ ආහාර ද්‍රව්‍යයන් වලට අපි පරිරක්ෂක එකතු කරනවා කියලා කිව්වා. එතකොට ඒ පරිරක්ෂක දැන් උදාහරණයකට අපි ආහාරයට ලුණු දානවා. ලුණු කියලා කියන්නේ හොඳ පරිරක්ෂකයක්. ආන්ගේනම් ওই ආහාරයට අපි පරිරක්ෂක වගේ ඒවා එකතු කරනකොට ඒ අපි හිතමු ලුණු කියලා ඒ ලුණු වගේ ඒවා එකතු කරද්දී
අන්න ඒ ලුණු වල තියෙන රසායනික ගුණයක් තමයි. ලුණු සතු ගුණයක් තමයි ජලය උරා ගැනීම. ඒ ආහාරය වෙත ජලය උරා ගත්තාම ඒ ආහාරයට ජලය නැහැ. හරියට වියලීම වගේම තමයි. අන්න ඒ විට ක්ෂුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න අවකාශ සැලසෙන්නේ නැතුව එයා මිය පරලෝ යනවා. හරි. වගුවේ අවසාන එතකොට සර් ලුණු දැම්මහම මේ ඒ කියන්නේ ටිකක් වැඩි ලුණු දානෝනේ. එතකොට කෑම කනකොට ඒ ලුණු ටික ඔය ඉතින් අපි දැන් කරවල වලට ලුණු දාන්නේ නැහැ. කරවල හදද්දී අම්මගෙන් අහන්නකො ලුණු දානවද කියලා? නැහැ. කරවල වලට ලුණු දාන්නේ නැහැ. ඇයි? ආහාරය තුල අපි කරපු වැඩේ නිසා කරවල තුල ලුණු තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒ වගේ ආහාර වලට අමුතුවෙන් අපි ලුණු දාන්න ඕනේ නැහැ. සර් වියලීමේ යට දෙවැනි එක ලියන්නේ. පුතේ ආහාරවල අඩංගු ජලය ඉවත් වීමෙන් ලියමු අපි ආහාරවල අඩංගු ජලය ඉවත් වීමෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය වේ. අඩංගු ජලය ඉවත් වීමෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය ආහාරවල අඩංගු ජලය ඉවත් වීමෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය වීම. හරි. ඔන්න පුතේ අපි ඊළඟට යනවා අපේ ඊළඟ මාතෘකාවට ආහාර පරිරක්ෂක. අපි කතා කරන්න යනවා මොනවද මේ ආහාර පරිරක්ෂක? පුතේ ආහාර පරිරක්ෂකයක් කියන එක මොකක්ද කියන එක කතා කරනකොට අපි දන්නවා මේ වෙනකොට මොකක්ද? අපි දන්නවා අපේ ආහාරය කල්තබා ගන්න භාවිතා කරන උපක්‍රමයක් තමයි පරිරක්ෂකයක් කියන්නේ. එහෙනම් මේ ආහාර පරිරක්ෂකයක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ආහාර පරිරක්ෂකයන් කියන්නේ පරිරක්ෂණයේදී අසුරුම් කළ ආහාර ද්‍රව්‍ය වලට එකතු කරනු ලබන රසායන ද්‍රව්‍ය. එතකොට පරිරක්ෂණයේදී අපි විවිධ රසායන ද්‍රව්‍ය එකතු කරනවා මේ අපේ ආහාරයට. එහෙනම් හැබැයි අසුරුම් කරපු ආහාර නේ අපි දන්නවා විවිධ ආහාර වර්ග කෘත්‍රිම ආහාර වර්ග අපි ආහාරයට ගන්නවා. ඒ ආහාර එක දවසකින් නරක වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ආහාර පරිරක්ෂණයේදී අසුරුම් කළ ආහාර ද්‍රව්‍ය වලට එකතු කරන රසායන ද්‍රව්‍ය වලට අපි විශේෂණමක් කියනවා. මොකක්ද? ආකලන ද්‍රව්‍ය. ආකලන ද්‍රව්‍ය. ඇඩිටිව් එක. හරි. ප්‍රිසර්වේටිව්ස් වලට වඩා ওই ආකලන ද්‍රව්‍යයක් කියන්නේ එකතු කරන ද්‍රව්‍ය. එහෙනම් අපි ලියමුදී පිටු අංක 20 අන්තිමට ආකලන ද්‍රව්‍ය අනුකුමක්ද? එතනට උත්තරය ලියමු. පරිරක්ෂණයේදී අසුරුම් කරනු ලබන අසුරුම් කළ ආහාර ද්‍රව්‍ය වලට පරිරක්ෂණයේදී අසුරුම් කළ ආහාර ද්‍රව්‍ය වලට පරිරක්ෂණයේදී අසුරුම් කළ ආහාර ද්‍රව්‍ය වලට
එකතු කරන ලද රසායන ද්‍රව්‍ය ආකලන ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ආකලන ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. පුතේ මෙන්න මේ ආකලන ද්‍රව්‍ය ඔන්න අපේ එහා පැත්ත පිටුවේ තියෙනවා. අපි විවිධ විදියට වර්ගීකරණය කරනවා. මේ ආකලන ද්‍රව්‍ය එයාගේ ස්වરૂපය අනුව වර්ගීකරණය කරනවා. එකක් තමයි සමහර ආකලන ද්‍රව්‍ය තියෙනවා පුතේ ආහාරයක ඝන බව එහෙම නැත්නම් උකු බව වැඩි කරන ඒවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතුවොතින් පුතේ කිරි මුදවන ලද කිරි නේද? සමහර වෙලාවට පුතේ සමහර වෙලෙන්දන් මේ ඒ කිරිවල ඝන බව උකු බව කෘතිමව වෙනස් කරනවා. අනේ ඝන බව එහෙමත් නැත්නම් උකු බව වැඩි කරන්න භාවිතා කරන එක්තරා සුවිශේෂී ආකරණ ද්‍රව්‍යයක් තමයි මේ පෙක්ටින් කියලා කියන්නේ. පෙක්ටින්. අර පුතේ මේ 21 වෙනි පිටුවේ යට කොටුව ඇතුලේ කොටුවට යටින් තියෙනවනේ පුතේ දෙයක්. මාළු හරි පුතේ ඔන්න ඔතනදී අපිට පේනවා පුතේ මෙයා මෙන්න මේ ඊතර කොටුවට යටින් ලියා ගන්න උදාහරණ පෙක්ටි ඒත් එක්ක පුතේ අනිත් එක තමයි මෙන්න මෙයා රසකාරක නේද? ආහාරයක් පරිරක්ෂිත ආහාරයක් රසවත් කරන්න කියන රස ඇති කරන්නට අපි භාවිතා කරන සුවිශේෂී ආකරණ ද්‍රව්‍යයක් තමයි රසකාරක කියන්නේ. එතකොට මේ ග්ලූකෝස් සැකරින් වගේ ඒවා අපි භාවිතා කරනවා රසකාරක. මොකද උදාහරණ වලට යටින් අර රසකාරක කියලා තියෙන කොටුවට යටින් කඩේරි දෙකක් තියෙනවානේ. අන්න ඒ දෙකට ලියන්න ග්ලූකෝස් සහ සැකරින්. පෙක්ටින් දානවනේ පිටි හදනකොට. ඔව් පුතේ. පිටි වලට දානවා ඒක. හරිද? ඔය එක එක පරිරක්ෂක මගින් කරන්නේ ඒ එකේ හැම. දැන් මෙතන අපි කතා කරන සියලු පරිරක්ෂක තම ආහාරයකටම දාන්නේ නැහැ. නමුත් ඒ ආහාරයට කරන්න ඕනේ වැඩි මොකක්ද කියලා අපි සාමාන්‍යයෙන් පාන් පිටි වලට ග්ලූකෝස් දාන්නේ නේද? පාන් පිටි වලට ග්ලූකෝස් දාන්නේ නැහැ. මොකද හේතුව ඒ වෙලාවේදී අපිට යා ග්ලූකෝස් දැම්මොත් පාන් පිටි පැණිලා වෙනවා. එතකොට කිරියකට පෙට්ටින් දැම්මහම ඒක ඝන උකු වෙනවනේ. ඔව්. ඒ කියන්නේ ඒවට දැම්මාම ඒක තමයි මම කියාගෙන යන්නේ පුතේ. මේවා හැම වෙලාවෙම ඒ පරිරක්ෂක ද්‍රව්‍යයක් නැත්නම් ආකරණ ද්‍රව්‍යයක් අපි ආහාරයට යොදන්නේ පාරිභෝගිකයාට එහෙම නැත්නම් මේක ගන්න යන කෙනාට හොඳ ආපුතේ මල් හදනකොට මොනවද දාන්නේ? ටින් මාළුද? ඔව් ටින් මාළු අදද්දී සෝඩියම් බෙන්සෝයේට් තමයි ඉස්සරහදී කතා කරන්නේ පුතේ. සෝඩියම් බෙන්සෝයේට් වගේ සමහර රසායන ද්‍රව්‍ය දානවා. ඒකෙදි කරන්නේ අපුතේ බීම හතුසේ හතු වලදී අපි මුකුත් දාන්නේ නැහැ පුතේ. හතු දවස් දෙකක් දුකෝද මං හිතන්නේ. ඒ කියන්නේ බිම්මල් වලදී අපි දවස් දෙකක් වගේ තමයි මේ ඒ එකේ මේ අර අපි කල්ලි කුත්වීමේදී නිකන් ওই බිම්මල් එකක් පැකටයක් කරන් බැලුවොත් අද නම් නිෂ්පාදිත දිනය තව දවස් දෙකකින් ඒක කල්ලිකුත් වෙනවා. මොකද ඒක අපි පරිරක්ෂණය කරන්නේ. ඇයි ඒ පරිරක්ෂණය කරන්නේ නැත්තේ? එයාව
ඒක දිලීරයක් නිසානේ සර්. ඔව් පුතේ. ඒ කියන්නේ යාව එහෙම පරිරක්ෂණය කරගන්න බෑ. නැත්නම් ඉතින් අපිට මාස ගණන් තියාගන්න පුළුවන්. බෑ. එහෙම බෑ. මොකද මේ දවස් දෙක මයික් සවුට් කරගන්න පුතේ කතා පාඩමට අමතර කතා මට එනවා. හරි. පුතේ ලියමු අපි. ග්ලූකෝස් සහ සැකරින් ලිව්වා නේද? right. ඊළඟට ප්‍රතිඔක්සිකාරක. පුතේ ප්‍රතිඔක්සිකාරකයක් කියලා කියන්නේ අපිට සමහර වෙලාවට ආහාරයක් ටික දවසක් යනකොට ඒ ආහාරයේ වර්ණය වෙනස් වෙනවා. එතකොට අන්න අපි කියනවා ඒක නැති කරන්න අපි ප්‍රතිඔක්සිකාරක දානවා. අනේ ලෙස භාවිතා කරන ප්‍රතිඔක්සිකාරක තමයි සිට්‍රික් අම්ලය. ඒ ගමන් යටින් ලියාගනිමු පුතේ. සිට්‍රික් අම්ලය, කැරොටින්. සිට්‍රික් අම්ලය සහ කැරොටින්. සිට්‍රික් අම්ලය සහ කැරොටින්. හරි. පුතේ ඊළඟට ඔන්න අපි විශේෂයෙන් කතා කරනවා පරිරක්ෂක ද්‍රව්‍ය. ඔන්නමයි පුතේ වැදගත් වචනයකට ආවා. ආකලන ද්‍රව්‍යයක් කියලා කියන්නේ ඔය ආහාරයක් අපි ආහාරයට එකතු කරන රසායන ද්‍රව්‍යයක් තමයි අපි කියන්නේ ඔය ආකලන ද්‍රව්‍යයක් කියලා. එහෙනම් මෙන්න මේ ආකලන ද්‍රව්‍ය කියන කුලකය තුල ඉන්න තවත් කෙනෙක් තමයි පරිරක්ෂක ද්‍රව්‍ය. පරිරක්ෂක ද්‍රව්‍යයක් කියලා අපි කතා කරනවා ඉදිරියේදී. මොකක්ද? ආකලන ද්‍රව්‍යයක්ම තමයි. හැබැයි එයා මගින් ආහාරය ආරක්ෂා වෙනවා නරක වීමෙන්. ඉතින් මෙන්න සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ්, ඒ වගේම බෙන්සොයික් අම්ලය, මේ වගේ ආහාර පරිරක්ෂක අපි භාවිතා කරනවා. ආහාරය ඇසුරුම් කළාට පස්සේ ඒ ආහාරය තවදුරටත් නරක වීම වළක්වා ගන්න. හරි පුතේ, වචන දෙක ටිකක් අමාරුයි. ඔන්න ලියා ගන්නකෝ. සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ්. මම ඒක ලියලා තියෙන්නේ පුතේ පේලි දෙක. රූපවාහිනී යන්ත්‍රවල ඇතුළේ තියෙන රසායනික ද්‍රව්‍ය පොළොවට විසයි නේද? ඔව් පුතේ, වැඩියෙන්ම රූපවාහිනී යන්ත්‍රවල තියෙන රසදිය. රසදිය කියන බරලෝහ තමයි ඔය අපේ ටීවී එකේ ස්ක්‍රීන් එක. හැබැයි පුතේ ඒක දැන් ඔය රසදිය වැඩිපුර තිබුණේ මොන මේ දැන් අර ඉස්සර කාලේ තිබුණේ පුතේ අර පිටිපස්සේ ගෙඩිය තියෙන ටීවී නේද? පිටිපස්සේ ලොකු ගෙඩියක් වගේ තියෙන ටීවී. නමුත් දැන් ගොඩක් ගෙවල් වල තියෙන්නේ අර LCD මොනිටර්ස්. එතකොට අන්න එදා ඒ තිබිච්ච අර පිටිපස්සේ ගෙඩිය තියෙච්ච රූපවාහිනී යන්ත්‍රවල ඔය තිරය ඉස්සරහා තියෙන සුදු පාට තිරය ටීවී එක ඔෆ් කරාම අපිට පේන නිකන් සුදු පාට අලු පාට වගේ තිරයක් නේ. ආන්ගේ තිරය කැඩ්මියම් සල්ෆයිඩ් වලින් තමයි වර්ණගන්නේ. කැඩ්මියම්. මේ කැඩ්මියම් කියලා කියන්නේ අධික ඒක අපි මේවට කියන බැරලෝහ, heavy metals. මේ බැරලෝහ මේ ආරසදිය වගේ කට්ටිය පොළොවට එකතු වුණාම ඒ ඔස්සේ ශාකවලට යන්න පුළුවන්. ඒ ශාකවල තියෙන ආහාර අපි ගත්තාම අපට එන්න පුළුවන්. එතකොට අපිව අපේ ජීවිත කාලය තව කෙටි වෙනවා. හරි. ඔන්න ලියාගන්න. සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් පරිරක්ෂක ද්‍රව්‍යයක්. සර් අර ෆුඩ් සිටි වල තියෙන අර සර් බෝතල් වල අර වෙල්ලු ගෙඩි වගේ තියෙන අර වතුර වගේ දාලා ඒ මොනවයිද දාලා තියෙන්නේ? ඒවත් ඉතින් මෙන්න මේවා. මේ ඔය අර කියන්නේ මේ දැන් කතා අහපු එක හොඳයි. මෙන්න මේ සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ්, බෙන්සොයික් අම්ලය ඒවා තමයි ඒකේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවා මම මල්ගා පිටුරයක් තිබුණා නේද? මෙන්න නෑ ඒක නෙමෙයි. මේ තියෙන්නේ මේවා නේදලා කියන්නේ. එතකොට මේවායේදී අපි අර ඇතුළේ නිකන් සමහර වෙලාවට අපේ පුරුද්දක් තියෙන අපේ සමහර අය සැමන් එකම කැඩුවට පස්සේ ඒ සැමන් එකේ
මේ එනවනේ පොඩි දියරයක් වගේ එකක් නේද? නිකන් ඒ දියරේ තෙල් ගතියක් වගේ තියෙනවා. ඉතින් ඒ දියරේ සමහර වෙලාවට අපේ අය තියෙන අර අපි කියන අපේ සාමාන්‍ය භාෂාවේ තියෙන වගේ නිකන් මල පෙරේතකම කියන්නේ. අන්න ඒක මත ඒවා පානය කරන කට්ටියක් ඉන්නවා. පුතේ ඒවා පානය කරන ඒවා නෙමෙයි. ඒවා ඒ ආහාරය පරිරක්ෂණය කර ගැනීමට දාපු පරිරක්ෂක. ඒ කියන්නේ අපි මෙතනදී කියනවා පුතේ මේ තමයි මගේ ආව ගන්න අතන. මෙන්න මේ ආහාර පරිරක්ෂක විදියට මේ කට්ටිය භාවිතා කරනවා. සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් බෙන්සොයික් අම්ලය. ඒ කියන්නේ සර් බෝතලේ පුරාම තියෙන්නේ ඒවද නැත්නම් වතුරත් එක්ක මිශ්‍ර කරලා මේක හරි අඩු සාන්ද්‍රණයකින් වැඩි ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ නිසා චුට්ටක් ඒක යම් මාත්‍රාවක් තියෙනවා පුතේ කට්ටිය ගාව. පොඩ්ඩක් දාලා ඒකට ජලය මිශ්‍ර කරලා තමයි තියෙන්නේ. මේක වැඩි වුණොත් ආහාරය අර ජෑම් බෝතලය ඇතුලේ තැම්බෙන්න පුළුවන්. අයි මෙයා රසායන ද්‍රවණයකින් පුතේ රසායන ද්‍රව්‍ය නිසා යාගේ අර ජලය උරාගෙන රම්මන් ප්‍රතික්‍රියා වෙලා එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාම සුළු ප්‍රමාණයක් තමයි මෙයාට අතුරු කරන්නේ. හරි. පුතේ සර් ඒකේ දාලා තියෙන ගෙඩි වර්ග මොකද්ද? ඒකේ දාලා තියෙන ගෙඩි වර්ග මොකද්ද? මොකද පුතේ? දැන් ඒ කිව්ව බෝතලේ ඒවා ඉතින් ඔය එක එක જાති අපි අර කතා කරේ සමහර විට වෙරළු දානවා නේද? අඹ අනාසි ඔය වගේ දේවල් තියෙනවා. මොකද ලංකාවේ මේකෙදි පුතේ මේ අපිට අපි මේවට එච්චර පෙළඹෙන්නේ නැහැ. ඇයි? අපිට ඕන තරම් අපේ සබාදාමේ මේ පළතුරු තියෙන නිසා හැම වෙලාවෙම මෙන්න මේ පරිරක්ෂණය කරපු ආහාර ගන්න නැතුව හැම වෙලාවෙම උත්සාහ කරන්න මොනවා ගන්නද? අන්න අපේ ස්වභාවිකව ගස් වලින් වැඩ පැටෙන ඕන තරම් අපේ පරිසරවල තියෙනවනේ. අපි පිටරට කට්ටිය නෙමෙයිනේ. ඒ නිසා ස්වභාවික ආහාර වලට හැම වෙලාවෙම උරු වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ආහන දෙයක් මේ අපේ ළමයි හරි කැමති පළතුරු බීම වලට නේද? ඒ වගේ දැන් දෙහි එහෙම නැත්නම් දොඩම් වගේ යුෂ ඔය දොඩම් ගෙඩි තියෙනවා වෙළඳ පොලේ ඕන තරම්. ඒව ගෙනල්ලා පොඩ්ඩක් මිරිකලා බිව්වනම් අපට අර කඩේ තියෙන කෘතිම දොඩම් පානය ඕනේ නැහැ. මොකද ඒවා කොහෙන් එනවද මොන වගේ පරිරක්ෂකද දාලා තියෙන්නේ. අන්න ඒ වගේ ගැටලු තියෙනවා. මොකද ඒවා අපි ආහාරයට ගන්න අපේ ඇගේ පිළිකාකාරක ගතිය තව වැඩි වෙන එක විතරයි වෙන්නේ. right. එහෙනම් පුතේ ඔන්න අපි යනවා ඊළඟ එක වර්ණක. ආහාර වර්ණක මොනවද වර්ණක? වර්ණක දෙකක් තියෙනවා. එකක් තමයි රයිබෝෆ්ලේවින්. සර් ඒ විදිහට කල් තබා ගත්තාම අර කලින් කියපු විදිහට මේ ඒ නැවුම් බව ඒ විදිහට මේ රස එහෙම තියෙනවද? මේකයි ඒකේ මෙහෙම ඔතන තියෙන්නේ පුතේ අපි යමක් රසයි කියන්නේ ඒ අපේ දිව හුරු වෙච්ච විදියනේ නේද? එතකොට අපි සමහර වෙලාවකට ඔය වගේ පළතුරු කන්නේ ගොඩක් වෙලාවට නාගරිකයෝ. ඒ කියන්නේ වත්තේ පැපොල් ගහක් නැහැ. වත්තේ දොඩම් ගහක් නැහැ. වත්තේ අන්නාසි ගහක් නැහැ. ඒ කට්ටියට ස්වභාවික රස කියන එක මොකක්ද කියන එක දන්නේ. නමුත් අපි ගමේ හැදෙන පළතුරු වල රස දන්නවා අපි. ස්වභාවික රස. අන්න එතකොට ඒ රසයයි අර ටින්කල ආහාරවල තියෙන රසයයි අතර සෑහෙන පරස්පර විරෝධීතාවයක් තියෙනවා. ඒක නිසා තමයි අන්න ඒ රස ඇති කරන්න තමයි අපි දැන් අර මම හිතන්නේ මේක මේවා කරද්දි මට මතකයි පහුගිය දවසක ජාතික රූපවාහිනියේ ගියා එක්තරා සුවිශේෂී ගොවියෙක් ගැන. හරි? එයා අපේ ඉන්නේ ගොවි නියාමකලා ඒව නැත්තම් ගොවීන්ට උපදෙස් අපේන අන්න ඒ වගේ කෙනෙක්. එයාට
හොඳ ඒ කියන්නේ මොනවද ඒවා මේ අර පත්තක්කා එහෙම නැත්නම් අපි වෝටර්මෙලන් කියන්නේ මේ අනේ පත්තක්කා ගෙඩිය එයා ජපානයේ මේ මිනිස්සයා එයාට අවශ්‍ය රස එනකම් එයා ගොවීන්ට කියලා ඒ අවශ්‍ය රස එනකම් මේ පත්තක්කා ගෙඩි වගා කළා. හරි. එතකොට ඒ කියන්නේ මම මේ කියන්න යන්නේ ඕනම ආහාරයක ස්වභාවික රසයක් තියෙනවා. හැබැයි ඒ ස්වභාවික රසය කවමදාකවත් ආවෝ වගේම අර බෝතල් කළ ඒවායින් ගන්න අමාරු ටිකක්. ඇයි? දවස් ගණන් තිවිලා අර බෝතලේ ඇතුලේ පල් වෙලා නේද? දැන් අපිට නම් ඒක ටිකක් අමාරුයි. නමුත් කවමදාකවත් ඇත්තාන්නාසි කෑල්ලක් ආපු නැති කෙනෙකුට ඒක බෝතල් වල දාපු එක සුපිරි. ඇයි? එයා ඇත්ත රස දන්නේ. එයා දන්නේ අර බොරුවට මවාපාපු රස. එනම් පුතේ ඒකෙදි සමහර විට නැවුම් බව ඇත්තම අපි කියනවා නම් ස්වභාවිකව පළ වෙලා ගත්තාම තියෙන නැවුම් බව වගේ නෙමෙයි. වෙනස් නේද? ඒ වෙනස්කම ඒක නිසා තමයි මේවා දාන්නේ. නැත්තම් ඉතින් මේවා දාන්න ඕනේ නිකම්ම බෝතලේ දැම්ම මේ වෙල්ලපොළට යවුවා. මේවා දාන්නේ ඒවායේ රස වෙනස් වෙන නිසා. ඒවායේ ගුණාත්මක භාවය වෙනස් වෙන නිසා. හරි. පුතේ අපි යනවා පුතේ නම් තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටස අපෙන් අහනවා පුතේ පරිරක්ෂක කියන්නේ මොනවද කියලා. පරිරක්ෂක. හරි. ලියාගෙන ඉමුකෝ ඉස්සෙල්ලා. ලියා ගන්න ගමන් තේරුම් ගනිමු. ලියා ගන්න ගමන් තේරුම් ගනිමු. ආහාර කල් තබා ගැනීමේදී ආහාර කල් තබා ගැනීමේදී ආහාර නරක් වීමට හේතු වන ආහාර කල් තබා ගැනීමේදී ආහාර නරක් වීමට හේතු වන ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ආහාරයක් නරක් වෙන්න හේතු වෙන ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය අනෙකුත් බාහිර හා අභ්‍යන්තර සාධකවල ක්‍රියාකාරීත්වයත් අනෙකුත් බාහිර හා අභ්‍යන්තර සාධකවල ක්‍රියාකාරීත්වයත් වැළැක්වීම සඳහා යොදන ද්‍රව්‍ය එතකොට අර මේ බිස්කට් ඇතුලේ එහෙම පොඩි පැකට් එකක් තියෙනනේ. සමහර වෙලාවට මන්තිකමේ වගේ අය. do not eat එක නේද? ඔව් සර් ඒක මොකටද ඒත්තයි කල්තබා ගන්න. පුතේ දැන් අර මේ ඒකේ දැන් අපි දන්නවනේ නිකම් බිස්කට් එකක් පුතේ එළිය තියුවහම මොකද වෙන්නේ? අන්න පුතේ ඒ තියෙන්නේ සිලිකා ජෙල්. එහෙම නැත්නම් ඒකේ තියෙන්නේ පුතේ අර පැකට් එක දැන් පැකට් කරාට පස්සේ එළියෙන් එන්න විදියක් නැහැනේ ජල වාෂ්ප. එතකොට බැරි වෙලාවත් අර පැකට් එක ඇතුලේ දැන් අපි හිතමුකෝ පුතේ සමහර වෙලාවට පැකට් එකේ මොකක් හරි දෝෂයක් නිසා පැකට් එක ඇතුලේ ජල වාෂ්ප තිබුණා. එතකොට අරක පෙඟෙනවා. අන්න ඒ පෙඟෙන එක නවත්තන්න තමයි
ඒ සිලිකා ජෙල් එහෙමත් නැත්නම් අපි කියන ජලය උරා ගන්නා රසායන ද්‍රව්‍යයක් අපි දාලා තියෙනවා. පුතේ ඒකේ සමහර අය ඉතින් හිතන්නේ මේක මේ ඒ පැකට් එක කඩලා අර 3-5 වගේ දාන්න ඕන එකක් කියලානේ. කට්ටිය සමහරව ඔක දඬු වුණොත් ටීට් කියන එක දන්නේ නැති අය මොකද කරන්නේ? ටිපි ටිප් වගේ පැකට් අරගෙන අර පැකට් එකත් කඩලා දාලා හොඳට මිශ්‍ර කරලා කනවා. හරි. එහෙනම් පුතේ ඔන්න ඒවත් අලුතෙන් ගන්න ඔය බඩු වල එහෙම ඇයි පුතේ? ගන්න බඩු වල එහෙම තියෙනවනේ. බෝතල් වලක් තියෙනවා. ඔය සමහර වෙලාවට විශේෂයෙන් අපි හිතන්නකෝ අන්වීක්ෂයක් ආහාරයක් නෙමෙයි අන්වීක්ෂයක් ගත්තා කියලා. ඔය අන්වීක්ෂයේ තනින් තන ඒ වගේ සිලිකා ජෙල් පැකට් දාලා තියෙනවා. අයි බෝතල් වලක් තියෙනවා. බෝතල් වල තියෙනවා. අන්න හරි නේද? අර ඔයලගේ බෝතල් වල තියෙනවා. ඔව් හොඳයි. ඔව් අන්වීක්ෂයේ ඈ ඒ මොකද සර්? ඔව් ඒ කියන්නේ පුතේ බෝතල් වල තියෙන්නේ ඒ බෝතලය තුලට ඒ අපි ඒ බෝතලේ පැක් දැන් ඔයාලට මතකයිනේ බෝතලයක් ගනිද්දි ඒ බෝතලේ වටේට පොලිතින් එකකින් වගේ ආවරණය කරලා තියෙනවානේ. ආවරණය කරලා තියෙනවානේ. එතකොට පුතේ ඔව් සමහර වෙලාවට අර ඔබට මතකද දන්නේ නිකන් අපි වතුර බෝතලයක් නිකන් තියුවාම මේ වතුර බෝතලය ඇතුලේ බැඳෙනවනේ නිකන් මීදුමක් වගේ. ඔව් සර්. ඔව් එතකොට හිතන්නකෝ දැන් ඔයා කඩේට යනවා වතුර බෝතලයක් ගන්න. වතුර බෝතලය ඇතුලේ නිකන් මීදුම වගේ. ඔයා හිතන්නේ මොකද්ද? මේ වතුර බෝතලේ හැටි එක. එතකොට ඔයා ඒකට කැමති නැහැ. කැමති නැති නිසා ඔයා ඒ බෝතලේ මිලදී ගන්න නැහැ. නමුත් ඒක ඇතුලේ අර වගේ සිලිකා ජෙල් දාලා තිබුණා නම් අර ජල වාෂ්ප ටික සේරම මොකද කරන්නේ? උරාගෙන ඉතා හොඳ විනිවිද පේන ඇතුළ විනිවිද පේන ස්වරූපයක් අපට පෙන්නනවා. එතකොට අපි අර අකමැත්ත නෑ. කැමැත්තෙන් අපි මේ බෝතලේ ගන්නවා. හරි. මේක ඉවරුනේ නෑ නේද පුතේ අපි? සර් සිලිකා ජෙල් වතුරට දැම්මම පිපිරෙනව නේද? මට පැහැදිලි වුණේ නැහැ පුතේ ඔයාලගේ ප්‍රශ්නේ. වතුරට දැම්මම පිපිරෙනව නේද? සිලිකා පිපිරෙනවා. මම නම් එහෙම දෙයක් අහලා නැහැ. චුට්ටක් බලමු. මට ඒක හරියටම කියන්න බෑ. තියෙන. ඈ? වතුරට දාලා තියෙන බෝතලේ තිබිච්ච එක. ඔව් ඒක පිපිරුවද? ඔව් සර් ලොකු වෙලා පිපිරෙනවා. හරි. මම චුට්ටක් මම දන්නේ ඒක. මම චුට්ටක් කරලා බලලා වාට කියන්න. හරි? ඔව් සර් ඒක එහෙම වෙනවා. ඔව්. පිපිරෙනවනේ. බලමු. ඔන්න මටත් අලුත් දෙයක්. සර් මිස් කියලා දුන්නේ. ඈ? මිස් කියලා දුන්නා. එහෙමද? හරි. ඔන්න පුතේ. ඔයි මේ වාක්‍ය ඉවර නෑනේ පුතේ අපි. ලිව්වස. හරි. පුතේ මම කියන්න ගියේ මට කියන්නකෝ දැන් වචන දෙකක් ඉගෙන ගත්තා අපි. එකක් ආකලන ද්‍රව්‍ය අනිත් එක පරිරක්ෂක ද්‍රව්‍ය. එතකොට ඔය දෙකේ වෙනස මොකක්ද? ආකලන ද්‍රව්‍යයි පරිරක්ෂක ද්‍රව්‍යයි. පරිරක්ෂකයක් කියන්නේ ආකලන ද්‍රව්‍යයක්. පුතේ ආකලන ද්‍රව්‍යයක් කියලා කියන්නේ ආහාර වලට එකතු කරන රසායනික ද්‍රව්‍ය. රසායන ද්‍රව්‍ය. නමුත් පරිරක්ෂකයක් කියලා කියන්නේ මොකක්ද? රසායන ද්‍රව්‍ය විතරක් නෙමෙයි මෙන්න ආහාර කල්තබා ගැනීමේදී ආහාර නරක වීමට හේතු වන සුදු දැන් අපි මෙතනදි කිව්වොත් පෙක්ටින් පරිරක්ෂකයක්ද ආකලන ද්‍රව්‍යයක්? ආකලන ද්‍රව්‍ය. ඒක රසායනික ද්‍රව්‍ය. ආහාරයට එකතු කරන රසායන ද්‍රව්‍ය. එයා ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය බලපෑමක් කරන්නේ. එයා කරන්නේ ආහාරයේ ස්වභාවය වෙනස් කරන එක විතරයි. එතකොට අපි කිව්වොත් කවුද මේ රසකාරක?
නේ එයා කරන්නේ ආහාරයේ රස ගැන කතා කරන එක විතරයි. නමුත් පරිරක්ෂකයක් කියන්නේ මොකක්ද? ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා පැමුණවලා අන්න ඒ ආහාරය පරිස්සම් එහෙම නැත්නම් ඒ ආහාරය ආරක්ෂා කරන්න යොදන ද්‍රව්‍යයක් තමයි අපි පරිරක්ෂකයක් කියලා කියන්නේ. ඒ නිසා පරිරක්ෂක කියලා කියන්නේ ආකරණ ද්‍රව්‍යයක් උනාට ආකරණ ද්‍රව්‍යයක් කියන්නේ පරිරක්ෂකයක් නෙමෙයි. පරිරක්ෂකයක් නෙමෙයි. හරි. පුතේ එහෙනම් ඔන්න හතරවෙනි කොටස අපිට කියනවා පරිරක්ෂක යනු හිස්තැන. පරිරක්ෂක යනු හිස්තැන ආකලන ද්‍රව්‍යකි. ආකලන ද්‍රව්‍යකි. පුතේ ඔන්න ඔය ඊ අංකය කියලා එකක් තියෙනවා අපේ ওই ආකලන ද්‍රව්‍යයන් වල. එන ආර පරිරක්ෂක වල පරිරක්ෂක වල තියෙනවා ඊ අංකයක්. ඊ පුතේ ඒ අංකයෙන් අපිට පුළුවන් බලා ගන්න අපේ දැන් ඕනම ආහාර නිෂ්පාදන සමාගමක ප්‍රධාන කාර්ය බලන්න චුට්ටක් ඔයාලගේ ඔය බිස්කට් පැකට් වල පිටි පැකට් වල ආහාර ගන්න ද්‍රව්‍ය නඩංගු පැකට් වල තියෙනවා ඊ අංකයක් ගහලා. ඒ ඊ අංකයෙන් කියන්නේ ආහාරයට එක් කිරීමට සුදුසුද නැද්ද කියන එකයි ඊ අංකයෙන් කියන්නේ. සාමාන්‍යයෙන් පුතේ ආහාරයක ඊ අංකය අපි භාවිතා කරන ආහාරයක ඊ අංකය එන්න ඕනේ මෙන්න මේ අතර. ඒ කියන්නේ E299 අතරේ තියෙන ඉලක්කමක් තියෙනවා නම් ඒක අපේ ආහාරයට එකතු කරන්නට සුදුසු සුදුසු එකක්. නමුත් ඔබට යම් ආහාරයක හම්බුනොත් E350 එක හොඳයිද? නෑ. හැබැයි ඒක අපේ ශරීරයට හොඳ නැහැ. අන්න ඒ නිසා පුතේ ඔන්න ඔව් සර් 200ට අඩු එකක් හම්බුණා. ඒත් එහෙම තමයි පුතේ. ඒ කියන්නේ මේ අතරේ තියෙන ඊ අංකයක් තියෙන එකක් විතරයි අපේ ආහාර වලට අපේ ශරීරයට සුදුසු. ඊට වෙනස් සාමාන්‍ය පුතේ එහෙම දාන්නේ නැහැ. එහෙම දැම්මොතින් පුළුවන් පාරිභෝගික අධිකාරියට පුළුවන් ලංකාවේ නීති අනුව ඒ නිෂ්පාදන සමාගම තහනම් කරන්න. මොකද ඒකෙන් කියන්නේ මිනිසුන්ට අන්තරාකාරී ආහාර නිපදවීම. අන්න ඒ යටතේ ඔවුන්ට නඩු දාලා ඔවුන්ට පුළුවන් වෙන සමහර වෙලාවට අපේ නිෂ්පාදන සමාගම් කරන වැඩේ තමයි සමහර විට E299ට වඩා වැඩි එකක් දානවා ඇති. නමුත් ඕක ගහනවාද බෝඩ් මේකේ? ඔන්න අපි මේවා දානවා ඒව කියලා. නෑ. එයාලා මේ වගේ සුදුසුවා දැන් අපි දැන් මේක පරීක්ෂා කරන්න පුළුවන් ඒ පාරිභෝගික අධිකාරියේ තියෙන ඒ ආහාර පරීක්ෂණ වලට විතරයි. අපට ගෙදර ඇවිල්ලා බලන්න පුළුවන්ද? මේකේ 300ද තියෙන්නේ 250ද තියෙන්නේ ලේබල් එකෙන් විතරයි බලා ගන්න පුළුවන්. නේද? අපට මේක පරීක්ෂාවක් කරලා අඳුර ගන්න තරම් තාක්ෂණයක් අපේ ගෙවල් වල නැහැ. ඒ නිසා පුතේ මෙන්න මේක තමයි ඊ අංකය. ඊ අංකය කියන්නේ මොකක්ද? භාවිතය සඳහා අනුමැතිය ලද පරීක්ෂණාත්මකව ආරක්ෂිත යැයි සනාථ කරන ලද ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කරන්න. අන්න යුරෝපා සංගමය දෙන අංකයක් තමයි ඊ අංකය. ඒ ඊ අංකයට වඩා සාමාන්‍යයෙන් අපි මේ කතා කරන කේදී E200යි E299 අතර ඒවා තමයි අපේ ආහාර පරිරක්ෂණයේදී යොදන්න පුළුවන් අනුමැතිය ලද රසායන ද්‍රව්‍ය.
ඒවට වඩා වෙනස් ඒවා යොදන්න පුළුවන්. නමුත් ඒවා නීතියෙන් තහනම්. හරි. අපි ලියමු ඊ අංකය. ඔව් කියන්නද? සර් ඇපල් ගෙඩි වලත් මේ තියෙනනේ ඊයන්ගේ. ඇපල් ගෙඩි වල නෑ. අර ගහලා තින්නේ. ඒ පුතේ ඒ තියෙන්නේ මේ පොඩි දැන් අපි සාමාන්‍යයෙන් ඇපල් ගැන කතා කරද්දී ඇපල් ගෙඩියක් ලංකාවට එනකොට ඒ අදාළ රටේ ගහෙන් කඩලා මාස 3ක් 4ක්වත් යනවා ලංකාවට එන්න. ඒ අතරතුරේදී මේ ඇපල් ගෙඩිය ඒ බෙහෙත් ගහන්න තැන ඔව් ඒ ආරක්ෂා කිරීමට අවශ්‍ය පොඩි ඉන්ජෙක්ෂන් එකක් තමයි එලා ගහන්නේ. ඉන්ජෙක්ෂන් එක ගාපු තැනට තමයි අර ස්ටිකර් එකක් ගහලා වන්නේ. ඒ කියන්නේ පුතේ දැන් හිතන්නකො නිකන් ඇපල් ගෙඩියක් ඇත්තටම වැළුවොතින් ඇපල් ගෙඩියක් ඒ ඇපල් නිෂ්පාදන සමාගම් කියන්නේ ඇපල් ගෙඩියක් ඇපල් ගහේ හැදිලා ඉදිලා නිකන් මුකුත් කරන්නේ නැතුව නිකන් තියුණොතින් ගෙදර මේසේ උඩ දවස් 10ක් 15ක් ඇතුළත ඔය ඇපල් ගෙඩිය නරක් වෙනවා. එහෙනම් හිතන්නකො නේද? දවස් 10ක් 15ක නරක් වෙන ඇපල් ගෙඩිය මාස 4ක් 5ක් හොඳට තියෙන්න නම් මොන වගේ රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් එකට ඇතුළු කරන්න ඕනද? කියන්නේ අපි ඇපල් ගෙඩියක් කනවා කියන්නේ කොච්චර අහිතකර රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් අපේ ඇඟට ඇතුළු වෙනවද? ඒ නිසා පුළුවන් තරම් ඒ ඇපල් වගේ ඒවා කන්න එපා. ලංකාවේ තියෙනවා ඕනතරම් ඊට සමාන එහෙම නැත්නම් ඊට වඩා රස ඇති පළතුරු. ඒවට පුරුදු වෙන්න ඕනේ. නේද? අපි අර රසවත් භාවය නිසා නේද? චර ගාලා හැපෙන නිසා නේ? රයිට්. ලියමු අපි භාවිතය සඳහා ඊ අංකය කියන එක ලියමු. භාවිතය සඳහා අනුමැතිය ලද පරීක්ෂණාත්මකව ආරක්ෂිතයයි සනාථ කරන ලද ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය ආයි මම කියනවා භාවිතය සඳහා අනුමැතිය ලද පරීක්ෂණාත්මකව ආරක්ෂිතයයි සනාථ කරන ලද ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා ඒක බෝඩ් එකේ තියලා ලියාගත්තා. හරි ඉන්නේ ඔයාලා ඉවරනම් ඔයා සද්ද නැතුව ඉන්න. ඔයාලා ඉලක්ක ඉවර වෙලා කෑ ගන්නවා අනිත් අයට ආගන්නවා කියන්නේ. කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යුරෝපා සංගමය විසින් මයික් එක ඔෆ් කරගන්නවා. මම නෙමෙයි. එයා අලියර වල කෑ ගහනවා මේ මුළු ගෲප් එකට දාන්න. ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යොදා ගන්නා
කේත ක්‍රමය යොදා ගන්නා කේත ක්‍රමය ඊ අංකයයි උදේ වෙන ඊළඟ ප්‍රශ්න උත්තරේ ඊ 299 ඊළඟ ප්‍රශ්න උත්තරේ ඊ 299 උදේ අපිට කියනවා මොනවාද මේ පරිරක්ෂිත ද්‍රව්‍ය පරිරක්ෂක ලෙස යොදා ගන්න ඕන ද්‍රව්‍ය මෙන්න මේ ටික ලියා ගන්න ටිකක් ගන්න. ආයෙ මාර්ක දාන්නකො ලියා ගන්න වෙරුණා. ලියා ගන්න ඉක්මනින්. සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් මේ කියන්නේ පුතේ 7 වෙනි කොටසට උත්තරේ. E200 පරිරක්ෂක ලෙස යෙදීමට නිර්දේශිත රසායන ද්‍රව්‍ය මොනවාද? ඔය ඉතින් පාඩම් කරගන්න ඕනේ. sodium metabisulfite, sodium bisulfite, benzoic, sodium chloride, sodium nitride, sodium nitrate, acetic amine. අපිට ලබන සතියේ පුළුවන් පුතේ මේ පාඩම අවසන් කරන්න. පුතේ සර් ගිය සතියේ සෙන්සුරාදා ක්ලාස් එකේ සර් රෙකෝඩින් එක දාලා තිබ්බේ නෑනේ සර්. ඊයේ සතියේ සෙනසුරාදා අයියා ආවේ නැති පන්ති. නෑ සර් පන්තියට ආවා මං සර්. ඔව්. මට අන්තිම ටිකේ ඉන්න බැරි වුණා සර්. ඊයේ සෙනසුරාදා. ඒ කියන්නේ මේ ඊයේ කනේ මේනේ. නෑ සර්. සෙන්සුරාදා අර අඟහරුවාද කරේ. සෙන්සුරාදායි අඟහරුවාදයි හරි. කරේ. දාලා තිබ්බනේ සර්. දාලා තිබ්බා. පුතේ ඒක ඒ රෙකෝඩින් එක කරන්න නැතුව ඇති. මොකද දන්නවද මේ රෙකෝඩින් එකට පස්සෙන්ද තමයි අපේ ඔය අනිත් අනිකලා මෙම දැන් මම පාවිච්චි කරන අනිත් ලැප් එක ඒකේ හાર્ඩ් ඩිස්ක් එක ගියේ ඊට කලින් පස්සේ දවසේ. ඒ කියන්නේ අපිට ඒකනේ සේරම රෙකෝඩින්ග්ස් ටික තියෙන්නේ. ඒක අපිට අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මේ අපි ඔය දැන් ලැප් දෙකක් තියෙනවා. දැන් එක ලැප් එකක් දැන් තාමත් අපිට හම්බුනේ නැහැ. අනිත් ලැප් එකෙත් එදා බදාදා උදේ අඟහරුවාද පන්ති කරලා බදාදා උදේ තමයි පොඩි මොකක් හරි වෛරස් මේකක් ඇවිල්ලා හાર્ඩ් ඩිස්ක් එක ගියේ. ඊට පස්සේ සම්පූර්ණයෙන් හાર્ඩ් ඩිස්ක් එක ඉවත් කරලා අලුත් එකක් දාලා තියෙන්නේ. ඒ නිසා පුතේ ඒකේ රෙකෝඩින් එක නෑ නැතුව ඇති. එහෙම වුණා පුතේ පන්ති දෙකක් විතර රෙකෝඩින්ග්ස් දාගන්න බැරි වෙච්ච එක. චුට්ටක් බලමු අපි ඊට කලින් අඟහරුවාද දවසේ සමහර විට නේද? ඉරිදා ඒත් නෑනේ ඒවත් දාලා දුන්නා. එකම කම්පියුටර් එකක් තියෙන්නේ. ඒක නැතුව ඇති පුතේ ඒකයි දාන්න නැතුව ඇති. අවුල තියෙනවා. චුට්ටක් යාළුවෙක්ගෙන් බලාගෙන පුතේ ඒක ලියා ගන්නවා. දාලා තිබ්බ සර් හැබැයි. දාලා තිබුණාද? ගිය සතියේක? ඔව් සර්. දාලා නැහැ පුතේ දාලා නැහැ. හොඳයි. ඒ අර ගැටලු උනේ ඒ දවස් ටික. හරි. පුතේ ඔන්නේ නම් අපි අද දවසේ කතා කරලා සෑහෙන දුර ආහාර පරිරක්ෂක ආකලන ද්‍රව්‍ය ඔය සියල්ල. එනම් පුතේ ලබන සතිය අපිට තියෙනවා ජෑම් හදන්න. ජෑම් හදන්න. ඊට කලින් මම ආඩ ජෑම් හදන එකේ වීඩියෝ එකක් දාලා තියන්නම් ගෲප් එකට. ජෑම් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා ගිලින්න නැතුව බලන්න ඕනේ. හොඳේ. හරි. එහෙනම් ඔන්න අපි අද දවසට අවසන් කරමු. ජෑම් හදලා මේ තව ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි ලබන සතිය වෙනකොට අවසන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ආහාර පරිරක්ෂණය ලබන ඉරිදා
ලබන ඉරිදා ඒ කියන්නේ අපේ අලුත් මාසේ ඔක්තෝබර් මාසේ මුල් සතියේ වෙනකොට අපට ඒක අවසන් කරගන්න පුළුවන්. හරි. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ආයුබෝවන්. සුබ දවසක්. හරි. අයබෝවන්.